තමන්ගේ ජීවිතයේ ඇතුලේ ගොඩ දෙනෙක් තමන්ගේ සාර්ථකත්වය ඒ වගේම සතුට හැමදාම බලාපොරොත්තු වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ජීවිතය කියන්නේ හරියට බයිසිකලයක් පදිනවා වගේ කියලා. ජීවිතේ බැලන්ස් එක සතුට තියාගන්න අවශ්‍ය වෙනවා නම් ඉස්සරහට යන්නම සිද්ධ වෙනවා. මනුෂ්‍ය වර්ගයා නිර්මාණය වෙලා තියෙන්නේ යම්කිසි දෙයක් කරන්න, යම්කිසි දෙයක් ළඟා කරගන්න උත්සාහ කරන්න මේ වගේ දේවල් වලට. මොකද එහෙම නැතුව මිනිස්සෙකුගේ ජීවිතේ කල් ගත වෙනවා නම් ඔහුගේ ජීවිතය බෝරින් වෙනවා, ඒ වගේම ඔහුට ජීවිතේ එපා වෙනවා. ඇමරිකාවේ ජීවත් වුණු එක්තරා නීතිඥවරයෙක් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය හොයාගෙන ජීවිතේ ගමන් කරනවා. ඔහුගේ උත්සාහය ඒ වගේම අදිෂ්ඨානීය සහ කැපවීම නිසා ඔහුට ජීවිතයේදී ඇතිතරම් මුදල්, ඒ වගේම ඇතිතරම් ව්‍යාපාර, ඒ වගේම තමන්ට අවශ්‍ය සැප පහසුකම් සියල්ල ජීවිතයේදී ලැබෙනවා. නමුත් තමන්ගේ කාර්යාලයේදී තමන්ගේ මානසික ආතතිය හේතුවෙන් තමන්ට ඇතිවන හෘදයාබාධ තත්ත්වයක් නිසා ඔහුට ජීවිතයේ සැබෑ සාර්ථකත්වය කියන්නේ මුදල්ද කියන ප්‍රශ්නාර්ථය ඔහුගේ හිතට එනවා. ජීවිතයේදී ඔහු ලැබිය හැකි සියලු දේ ලැබිලත් තමන්ගේ හිතට සතුටක් සහනයක් ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා ඔහු ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔහු තමන්ට සතු ව්‍යාපාර, තමන්ගේ හොඳම වාහනය ෆෙරාරි එක විකුණලා තමන්ගේ ජීවිතයේ සැබෑ සතුට සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට උත්තර හොයාගෙන ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ සාධුවරයන් පිරිසක් හමු වෙන්න තීරණය කරනවා. තමන්ගේ ජීවිතයේදී ඔබටත් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ඒ වගේම මම සාර්ථකත්වයට යන්නේ කොහොමද? තමන්ගේ ජීවිතය 100% උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරගෙන ජීවිතයේ උපරිම වින්දනය ලබාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නවලට හොඳම උත්තර ලබා දෙන්න රොබින් ශර්මා තමන්ගේ පොත ලියනවා The Monk Who Sold His Ferrari. ජීවිතයේදී තමන්ගේ ජීවිතයේ ඇතුලේ තියෙන සීමාවන් අන්ලොක් කරලා තමන්ගේ සාර්ථකත්වය හොයන් යන්න, ඒ වගේම සතුට හොයන් යන විදිහ රූල්ස් 7ක් ඔස්සේ නැත්නම් පියවර 7ක් ඔස්සේ මෙම පොතෙහි අන්තර්ගත වෙනවා. අලවි වාර්තා තබමින් දහස් ගණන් අලවි වූ මෙම පොත ලෝකේ දහස් ගණන් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, ඒ වගේම ව්‍යවසායකින් බිහි කරන්න මෙම පොතෙහි වටිනා අන්තර්ගතය හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ජීවිතයේ සාර්ථකත්වය හොයන ඔබට රූල් නම්බර් 1 නැත්නම් පියවර අංක 1 The garden is your mind. මෙහිදී අදහස් වෙන්නේ මිනිස් සිත ගත්තාම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් subconscious mind එක, නැත්තම් යටිසිත, අනික conscious mind එක, නැත්තම් උඩුසිත. අපි හිතමු ඔබේ යටිසිත ඔබ වගා කරන මල් වත්තක් කියලා. ඔබේ උඩුසිත තමයි මෙම මල් වත්ත පාලනය කරන, ඒ වගේම මෙම මල් වත්ත හොඳින් බලා ගන්න මුරකාරයා බවට පත් වෙන්නේ. ඔබේ සිතට ඇතුළු වන ධනාත්මක ඒ වගේම ශ්‍රීනාත්මක සිතුවිලි ඔබේ උඩුසිත හරහා ගලාගෙන එද්දී මුරකරුවෙකු හැටියට ඔබේ උඩුසිතට කටයුතු කරන්න පුළුවන් කියන එක තමයි මෙහිදී අදහස් වෙන්නේ. ඔබේ යටිසිතට ධනාත්මකව කිඳා බහින අදහස් තමයි ඔබේ ජීවිතයේ ඉදිරි ධනාත්මක දිගුව නිර්මාණය කරන්නේ. බලවත්ව බලගැන්වුණු යටිසිතකට මිනිසෙකුගේ ජීවිතයට විශාල ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. අප ජීවත් වන ලෝකයේ ඇතුලේ ඔබේ සිතට ධනාත්මක ඍණාත්මක අදහස් ඇතුල් වෙන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් මෙහිදී අදහස් වෙන්නේ ඔබේ උඩුසිත මුරකරුවෙකු වශයෙන් කටයුතු කරලා ඔබේ හිතට එන ධනාත්මක අදහස් පමණක් ඔබේ යටිසිතට කාවත් දාන්න සලස්සන්න කියලා. දෛනිකව උඩුසිත හරහා ඔබ යටිසිතට කාන්දු කරන මේ ධනාත්මක අදහස් හිතන්න ඔබේ ජීවිතය ඉදිරියට ධනාත්මකව නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ධනාත්මකව බලගැන්වුණු හිතක් ඊටාම බලවත් තරංග මෙම විශ්වයට මුදා හරිනවා. එම ආශ්‍රයෙන් මෙම විශ්ව ශක්තිය එකතු වෙලා ඔබේ ජීවිතයේ ධනාත්මක ප්‍රතිඵල නිර්මාණය කරන්න ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. ජීවිතය දිහා සුබවාදී විදිහට දකින්න පුරුදු වෙන්න. එම දකින්න සිතුවිලි ඔබේ යටිසිතට කාන්දු වෙලා ඔබේ ජීවිතය ධනාත්මක විදිහට ඔබේ ජීවිතය අවට සතුට රැඳෙන පරිසරයක් නිර්මාණය වෙලා ඔබේ ජීවිතයේ සතුට නිර්මාණය කරන්න රූල් නම්බර් 1 නැත්නම් පියවර අංක 1 ඒ සඳහා ඔබට යොදා ගන්න පුළුවන්. ඊළඟට පියවර අංක 2 නැත්නම් රූල් නම්බර් 2 The lighthouse is your purpose. මුහුදු මාර්ගයක ගමන් කරන නෞකාවට මඟ පෙන්වන්නේ ප්‍රදීපාගාරයක්. ඒ වගේම සාමාන්‍ය ජීවිත ගත කරන මිනිස්සෙකුට මඟ පෙන්වන්නේ ජීවිතයේ අවසාන අරමුණක් නැතිනම් ජීවිතයේ purpose එකක්. ජීවිතයේදී අරමුණක් නැති මිනිස්සෙක් ඔහුගේ ජීවිතය නීරස කරගන්න එක හේතුවක් කරගන්නවා. ඕනෑම මිනිසෙකුගේ අවසාන අරමුණ වෙන්නේ ජීවිතයේ සතුටින් ගත කරන එක. තමන් කැමති ඒරියා එකක් නැත්නම් තමන්ට හැකියාව තියෙන පැත්තකින් වැඩ කරලා තමන්ගේ ජීවිතයේ සතුට සාර්ථකත්වය ළඟා කරගන්න අතරතුර තමන්ගේ අවසාන අරමුණට පරාර්ථකාමී අදහස් ඇතුළු වෙන්න ඕනේ.
ඔබේ ජීවිතයේ අරමුණ පරාර්ථකාමී වෙන්න ඔබේ ජීවිතයේ තියෙන සතුට වැඩි වෙනවා. ඔබ කැමති ඒ වගේම ඔබ දක්ෂ ඕනෑම පැත්තකින් තමන්ගේ සාර්ථකත්වයේ ගමන මේ වගේ තැනකට මම එනවා කියන අරමුණ ඔබට ගන්න පුළුවන්. ඒ අරමුණ තමයි ඔබේ ලයිෆ් පර්පස් එක නැත්තම් ජීවිතයේ අරමුණ වෙන්නේ. මම මැරෙන්න කලින් මේ මුළු මහත් ලෝකයටත් යමක් දායාද කළ යුතුයි කියන සිතුවිල්ලක් තමන්ගේ පර්පස් එකට නැත්තම් ජීවිතයේ අරමුණට බද්ධ කරලා තියාගන්න එක තමයි දෙවන පියවර නැත්තම් රූල් නම්බර් 2 හැටියට මෙහිදී සඳහන් කරන්නේ. මීළඟට පියවර අංක 3 නැත්තම් රූල් නම්බර් 3 continuous improvement. මේ concept එකට ජපන්නු කියන්නේ කයිසෙන් කියලා. මෙහිදී අදහස් වෙන්නේ ඔබ ගෙවන ජීවිතයේ ඇතුළේදී දෛනිකව ඔබේ ජීවිතයේ හැම ඒරියා එකකින් කුඩා ඉම්ප්‍රූව්මන්ට් නැත්තම් කුඩා උසස් වීම් ලබා ගන්න කියලා. ඔබ දෛනිකව ලබා ගන්න මෙම කුඩා උසස් වීම් ඔබ හිතන්නේ නැතුවම කාලයක් යද්දී ඔබේ ලොකු ජයග්‍රහණයක් බවට පත් වෙනවා. ඔබේ ජීවිතයේ මූල්‍යමය සම්බන්ධව ඉතුරු කරන විදිය, ඒ වගේම ඔබේ ජීවිතයේ රිලේෂන්ෂිප් නැත්තම් අන්තර් සම්බන්ධතා පවත්වා ගන්න විදිය, ඒ වගේම ඔබේ ස්පිරිචුවල් නැත්තම් ආධ්‍යාත්මික ජීවිතයේ සම්බන්ධව මෙම මොන ඒරියා එකකින් හරි කමක් නැහැ. තමන් ගත කරන දවස ඇතුළතදී කලින් දවසට වඩා පොඩි හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබා ගන්න කියන එක තමයි මෙම පියවරේදී කියන්නේ. ඔබ උදෑසන කාලයකදී එක්සර්සයිස් කරන්න තීරණය කරලා තියෙනවා නම් ඔබ කලින් දවසේ කරේ විනාඩි 25ක එක්සර්සයිස් ප්‍රමාණයක් පමණ නම් ඔබට පුළුවන් විනාඩි 30ක් බවට පහුවෙනිදාට ඒක පත් කරගන්න. අන්න ඒ වගේ දවසින් දවස පොඩි ඉම්ප්‍රූව්මන්ට් කරලා තමන්ගේ සාර්ථකත්වයට පර්ෆෙක්ෂන් එකට නැත්තම් සම්පූර්ණත්වයට යන්න කියන එක තමයි තුන්වෙනි පියවරේදී කියන්නේ. ඕනෑම මනුස්සයෙකුගේ ජීවිතයක් එක දවසකින් එක රැයකින් වෙනස් කරන්න අමාරුයි. ඕනෑම මනුස්සයෙකුගේ ජීවිතයක් සාර්ථකත්වයට යන ගමන ටිකෙන් ටික නිර්මාණය කරන්න අවශ්‍ය වෙන දෙයක්. එවිටයි ඒක දිගු කාලිනව පවතින්නේ. ඔබේ මනසේ එකවර විශාල දෙයක් කරන්න යනකොට ඔබේ මනසට එය දරාගත නොහැකිව ඔබට එපා වෙන්නට සිද්ධ වෙනවා. නමුත් මෙම කයිසෙන් කියන කන්සෙප්ට් එකේදී ඔබ දවසට කුඩා ජයග්‍රහණ ලබාගෙන යනකොට ඔබේ ගමන ඔබට එපා වෙන්නේ නැතුවම ගමන් කරන්න පුළුවන්. මීළඟට පියවර අංක 4 නැත්තම් රූල් නම්බර් 4 එක තමයි ඩිසිප්ලින්. ස්වයං විනයකින් තොරව ජීවිතයේදී මිනිස්සෙකුට කිසිම දෙයක් ළඟා කරගත නොහැකි. මේ පියවරේදී කියන්නේ තමන්ගේ ජීවිතයේ බවුන්ඩරිස් නැත්තම් සීමාවන් පනව ගන්න කියලා. තමන්ගේ ජීවිතයේදී තමන්ට හිතකර දේවල් පමණක් කරන්න තමන්ටම පොරොන්දු වෙන්න කියන එක තමයි මෙම පියවරේදී කියන්නේ. උදාහරණයක් හැටියට තමන් උදෑසන 7 වෙද්දී අනිවාර්යෙන් අවදි වෙනවා. ඒ වගේම තමන් දවසේ ඇතුළතදී කිසිම පැණි රස කෑමක් ආහාරයට ගන්නෙ නැහැ. ඒ වගේම හැමදාම මම ව්‍යායාම කටයුතු වලට හවස 5 වෙද්දී පිටත් වෙනවා. ඒ වගේම මම හැම සතියකම අනිවාර්යෙන් එක පොතක් කියවනවා. මෙන්න මේ වගේ ඩිසිප්ලින් නැත්තම් ස්වයං විනය පනවන යෝජනා තුලින් තමන්ගේ හිතට බවුන්ඩරිස් නැත්තම් සීමා පනව ගන්න කියන එක තමයි පියවර අංක 4 දී කියන්නේ. මතක තියාගන්න කියමනක් තියෙනවා ඩිසිප්ලින් equal to freedom. ඔබ විසින් පවත්වා ගන්නා ස්වයං විනය තමයි කාලයක් ගියන් පස්සේ ඔබේ නිදහසට නැත්තම් සතුටට හේතුවක් බවට පත් වෙන්නේ. ඔබ මූල්‍යමය වශයෙන් අනවශ්‍ය වියදම් කපා හැරලා විනයක් පවත්වා ගන්නවා නම් ඔබට ඉක්මනින්ම මූල්‍යමය නිදහස ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ ජීවිතයේදී ආහාරයට ගන්න අනවශ්‍ය කෑම නවත්වලා ඔබේ සෞඛ්‍යය ගැන ඔබ හිතන්න ගත්තොත් ඔබට සෞඛ්‍යමය වශයෙන් නිදහස සතුට ලැබෙනවා. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතේට ඩිසිප්ලින් දාගන්න කියන එක තමයි පියවර අංක 4 නැත්තම් රූල් නම්බර් 4 යටතේදී කියන්නේ. මීළඟට පියවර අංක 5 නැත්තම් රූල් නම්බර් 5 ඒක තමයි රෙස්පෙක්ට් ටයිම්. ජීවිතයේදී මිනිස්සෙකුට ලැබිය හැකි වටිනාම සම්පත තමයි ඔහුට ලැබිලා තියෙන සීමිත කාලය. ජීවිතයේදී මේ ගෙවන තප්පරයත් ඔබට කිසිදාක අය මිලට ගත නොහැකි. Tamanට ලැබිලා තියෙන මේ සීමිත කාලයට වටිනාකමක් දීලා උපරිම වශයෙන් තෘප්තිමත් විදිහට ජීවත් වෙන එක තමයි ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ අරමුණක් වෙන්න ඕනේ. ඉතින් මෙම පියවරේදී කියන්නේ plan your daily activities. Taman දවසක් ඇතුළත කරන්න යන කාර්යයන් ටික මුලින් සැලසුමක් හැටියට හදාගන්න ඊට පස්සේ එකින් එක ඉවර කරලා රෑ නිින්දට යන්න කියලා. Taman දවස තුලදී සම්පූර්ණ කරගත්ත කාර්යයන් හේතුවෙන් ඔබට රාත්‍රී නිින්ද වුවක් සුවපත් ලෙස ගත කරන්න පුළුවන්. Tamanට ජීවිතේ ලැබිලා තියෙන කාලයට වටිනාකමක් දෙන්න කියන එක තමයි පියවර අංක 5 දී කියන්නේ. මීළඟට පියවර අංක 6 නැත්නම් රූල් නම්බර් 6 kindness and selflessness. මෙලෝකේ මිනිස්සෙකුට ලබා ගන්න පුළුවන් උපරිම සතුට තමයි තවත් මිනිස්සෙකුට උදව් කරලා ලබා ගන්න සතුට. ජීවිතේදී අපි හොයන මූල්‍යමය නිදහස මේ වගේ දේවල් හේතුවෙන් අපිට මේ කොටස මගහැරිලා යනවා. ගොඩක් මිනිස්සු මානසික ආතතියට ඒ වගේම ජීවිතේ එපා වෙන්න හේතුවක් වෙන්නේ මෙම මූල්‍යමය නිදහස පමණක් හඹා යාම හේතුවෙන්. තවත් මිනිස්සෙක් දිහා කාරුණිකව බලලා කරන උදව්වක් හේතුවෙන් තමන්ගේ ආත්මය සුවපත් වෙනවා. ඒ වගේම තමන්ගේ ආත්මයට ලොකු සතුටක් දැනෙනවා.
තමන් ජීවිතය ඇතුලේ සාර්ථකත්වයේ යන ගමනට මෙන්න මේ කොටස අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තමයි පියවර අංක 6 දී කියන්නේ. ඊළඟට පියවර අංක 7 නැත්තම් රූල් නම්බර් 7 මේක තමයි ඊටාම වැදගත්ම පියවර බවට පත් වෙන්නේ. ඒක තමයි live in the present moment. ගොඩක් මිනිස්සු මේ මොහොත තුල ජීවත් වෙන්නේ තමන්ගේ අතීත මතක තුල නැත්තම් තමන් සිතින් නිර්මාණය කරගත්ත අනාගතය තුල. සෙන් කියමනක් තියෙනවා. ජීවිතය පවතින්නේ මේ වර්තමාන මොහොත තුල කියලා. මොකද ඔබ ගත කරන මේ තප්පරයේ තමයි ඔබේ ජීවිතය පවතින්නේ. ඔබේ සිහිය වර්තමාන මොහොතේ පවතින්නේ නැත්තම් අනිවාර්යෙන් ඔබ ඒ වෙලාවේ ජීවත් වෙන්නේ නැහැ. රූල් නම්බර් 7 යටතේ කියන්නේ තමන් මේ මොහොතේ කරන කාර්යයට පමණක් 100% අවධානය දෙන්න කියලා. ඔබ වර්තමානයේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී තමන්ගේ සාවධානයෙන් කටයුතු කරනකොට ඔබේ අනාගතයත් ඔබේ අතීතයත් ඉතා ලස්සනට සහ හොඳට නිර්මාණය වෙනවා කියන එක තමයි මෙම පියවරේදී කියන්නේ. ජීවිතය తాවකාලිකයි. ඒ වගේම අවිනිශ්චිතයි. සෙන් කියමනක් තියෙනවා. ඔබට මේ මොහොතේ ගත කරන මොහොත තමයි හොඳම මොහොත වෙන්නේ. ඒ වගේම ඔබත් එක්ක මේ මොහොතේ කටයුතු කරන සහ ගනුදෙනු කරන පුද්ගලයා තමයි ඔබේ ජීවිතේ වටිනාම පුද්ගලයා බවට පත් වෙන්නේ කියලා. මොකද ඊළඟ මොහොත අපේ ජීවිතේදී අවිනිශ්චිතයි. තමන්ට ජීවිතේදී ලැබුණු මොහොත උපරිම සැටිස්ෆැක්ෂන් එකකින් නැත්තම් තෘප්තිමත් භාවයකින් ගත කරන්න කියලා රොබින් ශර්මා පියවර අංක 7 දී කියනවා. ගත කරන මොහොත සතුටින් ගත කරන්න. එවිට ඔබේ මුළු ජීවිතයම ඊටම ලස්සන විදිහට අවසාන මොහොතේදී ගත කරලා තියේවි. ඉතින් ඔබේ ජීවිතය හැම පැත්තකින් මූල්‍යමය වශයෙන්, සෞඛ්‍යමය වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් මේ හැම පැත්තකින්ම ඔබේ ජීවිතයේ සාර්ථකත්වය හොයන් යන්න වටිනා රූල්ස් 7ක් මංකු සෝල්ඩිස් ෆෙරාරි පොතේ අන්තර්ගත වෙනවා. රූල් නම්බර් 1 යටතේදී අපි කීවා the garden is your mind. ඔබේ යටිසිත ධනාත්මක අදහස් වලින් පෝෂණය කරන්න. එවිට ඔබේ ජීවිතයේ ඉදිරි දිගුව ධනාත්මක විදිහට වෙනස් වේවි. රූල් නම්බර් 2 යටතේදී අපි කීවා the lighthouse is your purpose. ඔබේ ජීවිතයට අරමුණක් හොයාගන්න. ඒකට පරාර්ථකාමී නැත්තම් තවත් මිනිස්සෙකුට උදව් කරනවා කියන හැඟීමත් එකතු කරගන්න කියලා පියවර අංක 2 දී අපි කිව්වා. ඊළඟට රූල් නම්බර් 3 continuous improvement නැත්තම් කුඩා ජයග්‍රහණ දවස තුලදී ළඟා කර ගැනීම. කලින් දවසට වඩා දශමයක් හරි තමන්ගේ ජීවිතයේ වර්ධනයක් ළඟා කරගන්න කියලා තමයි කයිසෙන් කියන concept එක යටතේ continuous improvement කියන තුන්වෙනි step එකේදී අපි ඔබට කීවේ. ජීවිතේදී තමන්ගේ හැම ඒරියා එකකින්ම කුඩා ජයග්‍රහණ වශයෙන් ළඟා කරගන්නකොට ඔබේ සාර්ථකත්වයේ ගමන ඔබ දන්නේම නැතුව ළඟා කරගෙන තියේවි. ඊළඟට රූල් නම්බර් 4 ඒක තමයි ඩිසිප්ලින්. තමන් අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් සම්බන්ධව තමන්ම තමන්ගේ හිතට බවුන්ඩරිස් නැත්තම් සීමාවන් පනවගෙන ඒවා අනිවාර්යයෙන්ම සිදු කරන එක තමයි ඩිසිප්ලින් නැත්තම් රූල් නම්බර් 4 යටතේදී අපි ඔබට කීවේ. ඊළඟට රූල් නම්බර් 5 ඒක තමයි රෙස්පෙක්ට් ටයිම්. හැම මිනිස්සෙකුටම ලැබිලා තියෙන කාලය සීමිතයි. එම සීමිත කාලයෙන් උපරිම වැඩ ගන්න තමන්ගේ දවස හරියට සැලසුම් කරලා එම කාර්යයන් ටිකට අවධානය දීලා තමන්ගේ දවස ජයග්‍රහණය කරගන්න කියන එක රූල් නම්බර් 5 නැත්තම් පියවර අංක 5 දී අපි ඔබට කීවා. ගොඩ දෙනෙක් ජීවිතයේ අසහනකාරී බවට පත් වෙන්නේ රූල් නම්බර් 6 හේතුවෙන්. නැත්තම් kindness and selflessness. ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතයේ අසහනය පවතින්නේ ආත්මාර්ථය වැඩි තැන. තමන්ගේ ජීවිතයට පරාර්ථයක් ඇතුළත් කරගත්තාම ඒ ජීවිතයේ සතුට පවතිනවා. තමන් සාර්ථකත්වයට යන ගමනේදී තවත් මිනිස්සෙකුට කාරුණික වන්න, උදව් කරන්න අමතක කරන්න එපා. එම සිතුවිල්ල, එම උදව්ව, එම කාරුණිකභාවය ඔබේ සාර්ථකත්වයට යන්න තවත් උදව් වේවි. ඒ වගේම ඔබේ සිතට සතුටක් එකතු කරાવી. ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කරાવી. ඊළඟට රූල් නම්බර් 7 ඒක තමයි living in the present moment. තමන්ගේ සත්‍ය ජීවිතයේ පවතින්නේ වර්තමානයේ තුල. ඔබේ අතීත මතකයන් තුල හෝ තමන් හිතේ නිර්මාණය කරගත්ත අනාගතය තුල නෙමෙයි තමන්ගේ ඇත්තම ජීවිතයේ තියෙන්නේ වර්තමාන මොහොත තුල. එම මොහොත සතුටින් පරිපූර්ණ වශයෙන් 100% අවධානයෙන් ගත කරන්න. එතකොට ඔබේ අතීතය සහ අනාගතය සුබදායී විදිහට නිර්මාණය වෙයි කියලා තමයි අවසාන රූල් එකේදී අදහස් කරන්නේ. ඉතින් වැදගත්ම ගෝල්ඩන් රූල්ස් 7යි. පියවර 7යි. අපි අර කලින් කතා කරපු නිදීඥවරයා අවසානයේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ඒ වගේම සැබෑ සතුට කියන්නේ මොකක්ද කියලා මෙම කරුණු 7 ඔස්සේ හිමාලයේ සාදුවරුන්ගෙන් ඔහු සම්පූර්ණ වශයෙන් අසා දැනගෙන තමන්ගේ ජීවිතයේ පරිපූර්ණත්වය හොයා ගන්නවා. දහස් ගණන් මිනිස්සු සැබෑ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? සතුට කියන්නේ මොකක්ද කියලා මෙම පොත හරහා ඉගෙනගෙන තියෙනවා. සෙන් කියවනක් තියෙනවා. ශිෂ්‍යයා සූදානම්ව සිටිනවා නම් ගුරුවරයා පහළ වෙනවා කියලා. ඉතින් ඔබේ ජීවිතේත් දැන් මේ මොහොතේ ඉඳලා වෙනස් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ සතුටක් හොයන්න, එකතැන පල් නොවි ජීවිතේ ආර්ථය හොයන්න අදහසක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔබට ආභරණයක් කරගන්න. ඔබට ජය.